ආයුබෝවන් සුබ දවසක්. අපි එන්තැල්පි කොටසේ අන්තිමට කතා කරා එන්තැල්පි ගණන් හදනකොට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තාපරසායනික චක්‍ර වලින් සහ අපි තව කතා කරා සමීකරණ වලින් සමීකරණ විසඳීම තුලින් ගැටලු විසඳන විදිය. තව එක ක්‍රමයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒක තමයි එන්තැල්පි සටහන්. නැත්නම් එන්තැල්පි ඩයග්‍රෑම් වලින් අපි කොහොමද ගැටලු විසඳන්නේ කියන එක. මෙතන හොඳට සැලකිල්ලෙන් බලා ගන්න එක් ක්‍රමය සම්බන්ධව විභාගෙදී අපිට ගැටලුවක් ලැබුණොත් අපිට ගොඩක් වෙලාවට ඒ ගැටලුව අපිට කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. ඔය කියලා දෙන ක්‍රම තුනෙන් Tamanට පහසු ක්‍රමයකට හදන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවල විභාගෙදී නම් කරලා තියෙනවා මෙන්න මේ ක්‍රමයට හදන්න කියලා. උදාහරණයක් විදිහට 2008 රචනා ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදි කියනවා මේ එන්තැල්පි සටහන් ක්‍රමයට හදන්න කියලා. ඒ හින්දා මේ ක්‍රමෙත් අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගත යුතුයි. එතකොට මෙතෙන්දී අපි කරන්නේ මෙන්න මෙහෙම y අක්ෂයක් නම් කරනවා. y අක්ෂයක්. හොඳට බලා ගන්න. මෙහෙම y අපි දන්නා ප්‍රස්ථාරණයක් අපි ගන්න. ඒ වගේ මේ y අක්ෂය ගන්නවා. මේ y අක්ෂය අපි ලකුණු කරනවා ඒකක කිලෝ ජූල් වලින්. අපි මෙතන දාමු මේ y අක්ෂය කියලා කවුරුත් දන්නවා. මේක කිලෝ ජූල් වලින් ලකුණු කරනවා. ඒතර කිලෝ ජූල් වලින් ලකුණු කිරීම තමයි පළවෙනි එක. ඔය ගැටළු විසඳීමේ යටතේ එන්තැල්පි සටහන් ඇසුරින් ගැටළු විසඳීමේ යටතේ 11 වෙනි පිටුවේ තියෙනවා ටියුට් එකේ. ඊට පස්සේ කියන එන්තැල්පියගේ ධනාගයක් වේ නම් අදාළ මට්ටමේ සිට ඉහළට ඊතලයක් යොදමින් එය සඳහන් කළ යුතුය. ඍණාගයක් වේ නම් අදාළ මට්ටමේ සිට පහළට. ඒ කියන්නේ අපි දැන් පටන් ගන්න මෙතනින් කියලා හිතන්න. අපි මේක බිඳුව මට්ටම කියලා ඔන්න පටන් ගත්තා කියලා හිතන්න. ධන 100යි කියලා දුන්නොත් මෙහෙම උඩට යන්න ඕනේ ඊතලෙ. අපි එනම් මෙතන දානවා ධන 100. ඔන්න ඔක තමයි ධන 100. ඊට පස්සේ අපිට දුන්නොත් බිඳුවේ සිට ඍණ 100යි කියලා. ආයෙනම් මෙතන තමයි ඍණ 100. එතකොට මෙතනින් මෙතෙන්ට ඊතලෙ එන්න ඕනේ. දැන් ආයෙ අපිට දුන්නොත් ධන 10යි කියලා. මේකෙම බිඳුවේ ඉඳලා ධන 10යි නැත්නම් 100 ඉඳලා ධන 10යි කියලා හිතන්න. ඒතර 100 ඉඳලා ධන 10 නම් අපි පොඩි දුරයි ගන්න. ආන්න මෙහෙම අරගෙන මෙතන 110යි කියලා ලකුණු කරනවා. සාමාන්‍ය දල පරිමාණයකට අඳින්න ඕනේ. ඒ කියන්නේ 100ක් ගන්න මේ වගේ කොටසකින් නම් 10ක් ඒ වගේම කොටසකින් ගන්න බෑනේ. ඒතර 10 කුඩා වෙන්න ඕනේ. හරියටම මේකෙන් 10න් එකක් කියන එක නෙමෙයි. දලව ඒක නිරූපණය වෙන්න ඕන 100 කියන්නේ ලොකු ප්‍රමාණයක් 10 කියන්නේ පොඩි ප්‍රමාණයක් කියලා. ඒතර බිඳුව මට්ටමේ ඉඳලා ඉහළට ධනාගයන් ගන්නවා පහළට ඍණාගයන් ගන්නවා. දල පරිමාණයකට අඳිනවා y අක්ෂය කිලෝ ජූල් විදියට නම් කරනවා. එතකොට ඔන්න ඔය මූලික නීති රීති යටතේ තව එකක් තියෙනවා සෑම අවස්ථාවකම භෞතික අවස්ථා සඳහන් කළ යුතුය. ඒ කියන්නේ අපි සලකන ඒවා ඝනද, ද්‍රවද, වායුද, එහෙම නැත්නම් ජලීය තත්වයේද කියලා ඒ භෞතික අවස්ථාව දක්වන්නත් ඕන. ඒකත් අපි විසින් සිදු කළ යුතුම කාර්යයක්. හරි. එතකොට අපි මේකට උදාහරණයක් විදිහට මෙන්න මේ ගැටලුව දීලා කියනවා බලමු විසඳන්නේ කොහොමද කියලා. කාබන් වල සම්මත දහන එන්තැල්පිය ඍණ 393.5යි. ඒතර කාබන් වල දහන එන්තැල්පිය කිව්වොත් අපි දන්නවා කාබන් O2 එක දහනය කරලා CO2 හැදෙන එක. ඔන්න කාබන් වල දහන එන්තැල්පිය අපිට දීලා තියෙනවා ඍණ 393.5 කිලෝ ජූල් මවුලයට. එතකොට මේකේ අගය ඍණ 393.5 කිලෝ ජූල් මවුලයට. හරි. ඍණ 393.5 කිලෝ ජූල් මවුලයට. හරි. ඊට පස්සේ දීලා තියෙනවා මේකේ හයිඩ්‍රජන් වල සම්මත දහන එන්තැල්පිය ඍණ 285.9 කිලෝ ජූල් මවුලයට. එතන හයිඩ්‍රජන් වල දහන එන්තැල්පිය ලියන විදිහ අපි කලින් කතා කරා H2 gas ධන O2 gas H2O liquid. එතකොට මේක භාගයක් කරමු. ජලය මවුල අපි හයිඩ්‍රජන් මවුල එකකට අදාළව හයිඩ්‍රජන් වලනේ දහන එන්තැල්පිය දෙන්නේ. ඒතර හයිඩ්‍රජන් මවුල එකක් වෙන්න ඕනේ. ඒතර ඒකට අදාළව ඍණ 285.9 කිලෝ ජූල් මවුලයට.
එක ඍණ 285.9යි කිලෝ ජූල් මවුලයට. ඊට පස්සේ අපිට දෙනවා CH4 වල සම්මත දහන එන්තැල්පිය ඍණ 890යි කිලෝ ජූල් මවුලයට. CH4 මීතේන් CH4 වල දහන එන්තැල්පිය කිව්වහම CH4 මවුල එකක් දහනය වෙන්න ඕනේ. එතකොට ලැබෙන්නේ CO2 සහ H2O. මෙතන හයිඩ්‍රජන් 4ක් හින්දා මෙතන 2යි. මෙතන 2යි H2O කියන එක මම ලියලා තියෙන්නේ. එතකොට මෙතන ඔක්සිජන් 2යි 4ක් හින්දා මෙතෙන්ට 2ක් දාන්න පුළුවන්. හයිඩ්‍රජන් 4යි කාබන් 1යි. මේ CH4 වල සම්මත දහන එන්තැල්පිය ඍණ 890යි කිලෝ ජූල් මවුලයට. හරි. දැන් අපිට කියනවා මේකේ හොයන්නලු CH4 වල සම්මත උත්පාදන එන්තැල්පිය. අපිට හොයන්න තියෙන්නේ CH4 වල සම්මත උත්පාදන එන්තැල්පිය. ඒකට CH4 උත්පාදනය වෙන්න ඕන සම්මත තත්ත්වයේ යටතේ තියෙන සංඝටක වලින්. එහෙනම් කාබන් ඝනයෙන් සහ H2 වායුවෙන්. ඒකට මෙතන දෙකක් හින්දා දෙකක් වෙන්න ඕන. ඒකට දෙකක් වෙන්න ඕන. එහෙනම් මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා අපි මෙන්න මේ සමීකරණය දෙකෙන් වැඩි කිරීම උචිත වෙයි. මොකද හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා. කාබන් නම් එකක් තියෙන හින්දා මේ සමීකරණය අපිට එකෙන්ම වැඩි කරලා ගන්න පුළුවන් වෙයි. CH4 එකක් තියෙන හින්දා මේකත් අපිට එකෙන් වැඩි කරොත් ගන්න පුළුවන් වෙයි. අපිට එහෙම දාලා අදහසක් ලබා ගන්න එක ලෙහෙසියි. දැන් අපි කරන්න ඕන මෙතෙන්දී මේකට අදාළව මෙතන නිරූපණය කරන්න ඕන. එතකොට අපිට ගන්න පුළුවන් සම්මත අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය බිඳුව මට්ටමේ දක්වන්න පුළුවන්. දැන් සම්මත අවස්ථාවේ කවුද තියෙන්නේ? කාබන් ඝනය සහ H2 වායුව. ඒ වගේම මේකට ඕන වෙන O2 වායුව. ඒවා තියෙන්නේ සම්මත අවස්ථාවේ. එතකොට ඒවයි අපි දන්නවා එන්තැල්පිය බිඳුවයි. අනිත් එක මේ සමීකරණ ඔක්කොගෙම තියෙන ඍණ ගණන් හින්දා අපි ටිකක් ඍණට එන්න ඉඩ තියමු වැඩිපුර යටට එන්න. අපි මෙන්න මේ මට්ටම ලකුණු කරමු බිඳුව කියලා. හරියට මැදින්ම බිඳුව ගහන්න ඕන කියලා එකක් නැහැ. වැඩිපුර මේක යටට එන හින්දා අපි බිඳුව මට්ටම මෙතනින් ලකුණු කරා. ඒතර මේ බිඳුව මට්ටමේ අපිට තියන්න පුළුවන් කාබන් ඝනය ධන H2 වායුව ධන O2 වායුව. හරි. H2 දෙකක් ඕන වෙන හින්දා මම මෙතන 2යි කියලා දානවා. හරි. දැන් අපි ඉස්සර වෙලාම එහෙනම් හයිඩ්‍රජන් වල දහනයට අදාළව බලමු කීයද අගේ කියන හයිඩ්‍රජන් මවුල එකකට අදාළව හයිඩ්‍රජන් H2 වල සම්මත දහන එන්තැල්පිය ඍණ 285.9යි. එතකොට H2 මවුල දෙකකට අදාළව අපිට ගන්න පුළුවන් ඒ වගේ දෙකක්. එහෙනම් මෙතෙන්ට මම ගන්නවා මෙතනින් මෙතෙන්ට දහනය හයිඩ්‍රජන් වල. ඔන්න දහනය වුණාම කාබන්ට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. කාබන් එහෙම තියෙනවා. ධන හයිඩ්‍රජන් දහනය වුණාම H2O වෙනවා. එතකොට අපිට මේකේ තවත් ඔක්සිජන් තියන්න පුළුවන්. මෙයත් එක්ක දහනය වෙන විදිහට කාබනුත් දහනය කරන්න අවශ්‍ය හින්දා. දැන් හයිඩ්‍රජන් මෙතන දෙකක් තියෙන හින්දා මෙතන H2O දෙකක් දානවා. එතකොට හයිඩ්‍රජන් වල දහන එන්තැල්පිය ඍණ 285.9යි. මෙයා මවුල එකකට. එහෙනම් මෙතන ඍණ 285.9 කිලෝ ජූල් මවුලයට කියන එක වැඩි වෙන්න ඕන මවුල දෙකේ. මවුල දෙකේ. ඔන්න ඔයාගේ තමයි මෙතන අපි නිරූපණය කරන්න ඕන. ඍණ 285.9 වැඩි කරාම දෙකෙන් ඍණ 571.8යි. එහෙනම් මෙතන දාන්න පුළුවන් ඍණ 571.8යි. හරි. ඊට පස්සේ දැන් කාබන් වල දහනය. කාබන් ඔක්සිජන් එක දහනය කරන්න පුළුවන්. දැන් මෙයා වෙනස් වෙන්නේ නැහැ. H2O ලික්විඩ් එක විදියටම පහළට ගත්තට වෙනස් වෙන්නේ නැහැ. ලික්විඩ් එකම නේ තියෙන්නේ. ඒතර කාබන්
ඔක්සිජන් එක දහනය වුණාම ඍණ 393.5. එහෙනම් ඍණ 500 ගාන තරම් පරතරයක් නැහැනේ ඍණ 300 ගාන. එහෙනම් මේ වගේ මට්ටමකින් නිරූපණය කරන්න පුළුවන්. මෙතනින් මෙතෙන්ට එනවා. ඒතර කාබන් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වෙනවා. 2 H2O ලික්විඩ් දෙහෙම තියෙනවා. ඒතර මේ අගය කීයද? අපිට දීලා තියෙනවා කාබන් වල දහනය ඍණ 393.5යි. ඒතකොට මේක ඍණ 393.5යි කිලෝජූල් මවුලයට වැඩි කරන්නේ මවුල එකකින්. දැන් මේ ඍණ 393.5 ඍණ 571.8ට එකතු කරන්න ඕන. එතකොට එනවා ඍණ 965.3ක්. මම මෙතන දක්වන්න පුළුවන් ඍණ 965.3. 65.3. දැන් ඔක්සිජන් බලන්න මෙතන 2යි මෙතන 2යි 4යි. මෙතන 2යි මෙතන 2යි 4යි. එහෙනම් මෙතනත් ඔක්සිජන් 4ක් කරා නම් හරි. දැන් ඔය ටික හරි. දැන් අපිට අහන්නේ තව දත්තයක් විදිහට දෙනවා CH4 වල සම්මත දහන එන්තැල්පිය ඍණ 890යි. දැන් හොඳට තේරුම් ගන්න මේක මම මේ ටික මකනවා මෙතන ඉඩ අවශ්‍ය හින්දා. දැන් CH4 දහනය කරාම ඍණ 890 නම් CH4 තියෙන තැන ඉඳලා මෙතෙන්ටනේ කොහොමත් එන්නේ CH4 දහනය කරාමත් ලැබෙන්නේ CO2 සහ H2O නේ. එහෙනම් CH4 තියෙන්නේ මීට වඩා උඩින්ද යටින්ද? අපිට පැහැදිලිවම පේනවා CH4 තියෙන්න ඕන මීට වඩා යටින්. ඒකට හේතුව CH4 දහනය වුණාම පිට වෙන්නේ 890යි කිලෝජූල් මවුලයට. එහෙනම් මේ 965ට වඩා උඩින් තිබුණොත් මේ අතර වෙනසට වඩා තව වැඩි වෙනවනේ. එහෙනම් මෙන්න මේ වගේ මට්ටමම දක්වනවා. මේ මට්ටමේ මොකද ආවම CH4. එහෙනම් CH4 දහනය වෙන්නේ O2 එක්කනේ කොහොමත්. ආන දහනය වුණාම දහන ඵල මේ ටිකම තමයි. දහන ඵල ඔය ටිකම තමයි. CO2 සහ H2O. එතකොට ඔක්සිජන් 2යි 4යි මෙතන දෙකක් අපි දාන්න ඕන. කොහොමද දෙකක් තියෙනවනේ. කාබන් හයිඩ්‍රජන් හරි. එතකොට මේකේ එන්තැල්පි විපර්යාසය ඍණ 890යි කිලෝජූල් මවුලයට. ඍණ 890යි කිලෝජූල් මවුලයට වැඩි කිරීම මවුල 1. මවුල 1. හරි. එහෙනම් අපේ මේ ප්‍රශ්නේදී අහන්නේ CH4 වල සම්මත උත්පාදන එන්තැල්පිය. CH4 වල උත්පාදන එන්තැල්පිය දැක්වෙනවා මෙතනින් මෙතෙන්ට. බලන්න පැහැදිලිව. මෙන්න මේ තියෙන CH4 වල උත්පාදන. මෙතනින් මෙතෙන්ට තියෙන CH4 වල උත්පාදනය. මෙන්න සම්මත තත්ත්වයට යටතේ තියෙන සංඝටක. මෙන්න CH4 මවුල 1. මෙන්න සම්මත තත්ත්වයට යටතේ කාබන් ඝනය, හයිඩ්‍රජන් වායුව. මෙන්න CH4 මවුල 1. මෙතන ඔක්සිජන් 2යි මේ ඔක්සිජන් 2 එන්තැල්පි විපර්යාසයක් නැහැ. එහෙනම් අපි මේකෙන් හොයන්න ඕන මෙන්න මේ වෙනස. මෙන්න මේ වෙනස කීයද කියන එක තමයි ගණනය කරගන්න ඕනේ. ඉතින් ඊටාම පැහැදිලි. මෙතනින් මෙතෙන්ට ඍණ 965.3 නම් මෙතනින් මෙතෙන්ට ඍණ 890 නම් ඔය 890 ඉඳලා 965.3ට තියෙන 75.3 නේ මෙතන තියෙන වෙනස. ඒතර උඩින් පහළට එනවා නම් 75.3 ඍණ. එහෙනම් CH4 වල උත්පාදන එන්තැල්පිය වෙන්නේ ඍණ 75.3යි කිලෝජූල් මවුලයට. අන්න එහෙමයි එන්තැල්පි සටහන් වලින් අපි ගැටලු විසඳන්නේ. එහෙනම් අපි දැන් ක්‍රම තුනම සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ මේ පාඩමේ හරියටම ඉගෙන ගන්න ඕන මේ එන්තැල්පි සම්බන්ධව තියෙන පද අර්ථ දැක්වීම නිවැරදිව සහ නිර්වුල්ව අපි බලමු. ඊළඟට අපිට තියෙනවා ඉගෙන ගන්න සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. ඒකේ සංකේතය ඩෙල්ටා H
සම්මතය D. ඒ කියන්නේ bond dislocation කියන එක බන්ධන විඝටනය කියන එක. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන බන්ධන විඝටනය කරනකොට අපි ගන්නෙ වායුමය අවස්ථාවේ. දැන් හදිසියේ Br2 වල බන්ධන විඝටනය කියලා Br2 ලික්විඩ් එක දුන්නා නම් අපි ඉස්සල්ලාම කරන්න ඕන Br2 ලික්විඩ් එක කොහොම හරි Br2 ගෑස් කරන්න ඕන. දැන් මේ Br2 ගෑස් එකේ තියෙන මෙන්න මෙහෙම Br බන්ධනයක් නේ. දැන් මේ Br2 එකයි කියන එකේ තේරුම මවුල එකක් මෙතන තියෙනවා. එතන මේකේ අණු වලින් තියෙන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. ඒතර බන්ධන කඩනකොට මේ එකක් විදිහට පෙන්නුවට එකක් නෙමෙයි කඩන්න ඕනේ මෙච්චර සංඛ්‍යාවක් කඩන්න ඕනේ. කැඩුවහම මේකපත් වෙනවා මේ වගේ දෙගුණයක් බවට. 2Br ගෑස් බවට පත් වෙනවා. එතකොට අණු වලින් ගත්තොත් අණු මෙච්චර Br2 තිබුණා නම් ඒකේ පරමාණු බවට පත් වෙනවා 2 වැඩි කිරීම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මෙන්න මෙහෙම බන්ධන මවුල එකක් කඩන්න කොච්චර ශක්තියක් ඕනද කියන එක තමයි සරලව කිව්වොත් බන්ධන විඝටන එන්තැල්පි කියලා කියන්නේ. දැන් Br2 වගේ ඒවායි සමාන බන්ධන දෙකක් තියෙන හින්දා ගැටලුවක් නැහැ. නමුත් මේකෙදී බන්ධන වල වෙනස්කම් තියෙන අවස්ථා තියෙනවා. බලන්න පුළුවන් හොඳම උදාහරණය මීතේන්. දැන් අපි මෙන්න එක අණුවක් සලකමු මීතේන්. වායුව. දැන් මේකේ CH බන්ධන හතරක් තියෙනවා. එහෙනම් ඔක්කොම එක වගේ නේද කියලා අපිට හිතුණට මෙතන මෙන්න මෙහෙම පොඩි වෙනස්කමක් තියෙනවා. අපි ඉස්සල්ලාම මෙන්න මේ CH බන්ධනය හදලා තියෙන මෙයාගේ ඉලෙක්ට්‍රෝනය අවුල තියාගෙනනේ. ඒ බන්ධනය කඩමු. මෙයාට මෙයාගේ ඉලෙක්ට්‍රෝනය දීලා මෙයාට මෙයාගේ ඉලෙක්ට්‍රෝනය දීලා. එතකොට මේකපත් වෙනවා මෙන්න මෙහෙම අණුවක් බවට. H මේ බන්ධනය කැඩෙනවා මෙතන ඩොට් එකක්. මේ බන්ධනය හදාගන්නපු ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙහා ගත්තා එකක් මෙහා ගත්තා. ඒකට මෙහා ගත්ත හින්දා ඒක H ඩොට් වෙනවා. ආන්න ඔහොම එකක් බවට පත් වෙනවා. දැන් මේකෙන් මම කඩනවා CH බන්ධනය. ආයි. දැන් ඔයාලට තේරෙනව නේද මේ CH4 අණුවේ තියෙන CH බන්ධනයයි මෙයාගේ තියෙන CH බන්ධනයයි සර්ව සම නැහැ. ඒතකොට ඒකේ වෙනස්කමක් තියෙන්න පුළුවන්. ඒ හිද බන්ධන ශක්තිය වෙනසක් තියෙන්න පුළුවන් මේ CH බන්ධනේ. දැන් මේක කැඩුවහම මේකපත් වෙනවා මෙහෙම එකක් බවට. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයා ගන්නවා H වලට ඉලෙක්ට්‍රෝනෙ දෙනවා. එතකොට CH කියලා බන්ධන දෙකයි මෙයාගේ මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකයි මෙයා H ඩොට් බවට පත් වෙනවා. හරි. දැන් මම මේකෙනුත් කඩනවා තව එකක්. මේක කඩනවා. ඒක කැඩුවහම මොකද වෙන්නේ? ඒක කැඩුවහම මේකපත් වෙනවා මේ වගේ එකක් බවට CH. ඒකට අන්න යාගේ ඩොට් 3යි. ධන H ඩොට්. ඊට පස්සේ මම කඩනවා මෙතනින් CH බන්ධනේ. දැන් බලන්න CH බන්ධන හතරක් වුණාට CH4 අණුවේ ඔය බන්ධන හතර කැඩෙනකොට ඕව අතර බන්ධන ශක්තිවල වෙනස්කම් තියෙන්න පුළුවන්. මෙතන තියෙන එක විදිහක්, මෙතන තියෙන තව විදිහක්, මෙතන තියෙන තව විදිහක්, මෙතන තියෙන තව විදිහක්. ඒ හින්දා අපි හිතමු මේ බන්ධනය කඩන්න දෙන්න ඕන ශක්තිය X කියලා. මේ බන්ධනය කඩන්න දෙන්න ඕන ශක්තිය Y කියලා. මේ බන්ධනය කඩන්න දෙන්න ඕන ශක්තිය Z කියලා. මේ බන්ධනය කඩන්න දෙන්න ඕන ශක්තිය සිම්පල් A කියලා. එහෙනම් අපිට මෙතෙන්දි සලකන්න පුළුවන් මධ්‍යන්න බන්ධන විඝටන එන්තැල්පිය. කොහොමද බන්ධන කඩන්න ශක්තිය දෙන්න ඕන හින්දා ඒ එන්තැල්පිය ධනාගයක්. තාප අවශෝෂක ක්‍රියාවක් උතන වෙන්නේ. එතකොට එන්තැල්පිය ධනාගයක්. එතකොට අපිට සලකන්න පුළුවන් මේ විදිහට සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියලා මේ හතර එකතු කරලා හතරෙන් බෙදලා ගන්න උත්තර. අන්න ඒ වගේ තමයි බන්ධන විඝටන එන්තැල්පි වලදී අපි බන්ධන එකිනෙකට වෙනස් ඒවා තියෙනකොට සැලකන්නේ. හරි. ඊළඟට අපිට තියෙන අර්ථ දැක්වීමක් සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. සම්මත උදාසීනීකරණ එන්තැල්පිය.
එක සංකේතවත් කරලා තියෙනවා ඩෙල්ටා H සම්මතය NEU සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. උදාසීනීකරණය කියන අදහසින් තමයි NEU දාලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී සලකන්නේ H ධන අයන මවුල එකක් OH ඍණ අයන මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා H2O මවුල එකක් හැදෙනකොට ඇතිවන එන්තැල්පි විපර්යාසය. නැත්නම් සම්මත අවස්ථාවේ ඇති ජලීය H ධන අයන මවුලයක් ජලීය OH ඍණ අයන මවුලයක් ප්‍රතික්‍රියා වී ජලීය මවුලයක් සෑදීමේදී ඇතිවන එන්තැල්පි විපර්යාසය. එතකොට සරලව දක්වන්න පුළුවන් මෙහෙම. H ධන AQ ධන OH ඍණ AQ පූර්ණ ඊතලයක් H2O liquid. හරි. සාමාන්‍යයෙන් ඔක දෙනවා කියලා හිතන්නකො ඩෙල්ටා H සම්මතය ඍණ 57යි කිලෝ ජූල් මවුලයට වගේ ආගියා. සමහර වෙලාවට මෙහෙම දෙන්නත් පුළුවන්. මේ H ධන කියන එක දෙන්නේ නැතුව මොකද මේ H ධන කියන අයනය H2O එකක් එක්ක සම්බන්ධ වෙලා H3O+ විදිහට තමයි තියෙන්නේ. H3O+ AQ විදිහට තමයි තියෙන්නේ. එතකොට පිටු මේක ගෑස් කියලා අපිට මෙහෙම ලැබුණොත් බය වෙන්න එපා මේකම තමයි මේ. H+ වෙනුවට H3O+ AQ ධන OH - AQ පූර්ණ ඊතලයක්. එතකොට මෙතන එකයි H2O නෙමෙයි දෙකයි H2O. දැන් මේ දෙකයි H2O හැදුනා කියලා මෙතන ඍණ 57 දෙකක් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ H2O එකක් එක්ක නෙමෙයි. එතකොට මෙතන තියෙන්නේ ඍණ 57යි. මේකේ යගයක් ඍණ 57යි කිලෝ ජූල් මවුලයට. හරි. දැන් H ධන සපේන අයට අපි කියනවා අම්ල කියලා සාමාන්‍යයෙන්. OH ඍණ අයන සපේන අයට කියනවා භස්ම කියලා. දැන් අපි හිතුවොත් මෙහෙම මේ H ධන අයනය සපේනවා HCl අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එතකොට මෙයාගේ මවුලයක් එක්ක OH ඍණ අයන සපේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය. එතකොට මේ දෙක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. එතන මෙතෙන්දිත් 57ක් පිට වෙනවා. මොකද මෙතන කිසිම ගැටලුවක් නැහැ. මේ HCl කියන එක මෙන්න මෙහෙම පූර්ණෝ විඝටනය වෙනවා ශක්තිය උරා ගන්න නැතුව. පූර්ණෝ විඝටනය වෙලා H ධන Cl ඍණ වලට කැඩෙනවා. එතන මෙයාගේ මවුල එකක් ගත්තොත් H ධන මවුල එකක් එනවා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක් හින්දා එයත් පූර්ණෝ විඝටනය වෙනවා ශක්තිය උරා ගන්න නැතුව. එතකොට Na ධනයි OH ඍණයි ලැබෙනවා. මෙයාගේ එකකින් මෙයා එකට එක. එහෙනම් උතන 57ක් පිට වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම ගත්තොත් අපි HCl නැතුව H ධන දෙකක් දෙන්න පුළුවන් අම්ලය මවුලයක් ගමු H2SO4. H2SO4 මවුල දෙකක් ගන්නවා. H2SO4. ඒකට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 මවුල එකයි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකයි ගන්න. එතකොටත් මෙතන උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. බේරියම් සල්ෆේට් ලැබෙනවා. ඒක අවක්ෂේපයක්. H2O දෙකක් හැදෙනවා. මෙතෙන්දී H2O දෙකක් හැදෙන්න හේතුව මේ H2SO4 වලින් එකට දෙක කැඩෙනවනේ. H2SO4 මවුල එකකින් H ධන දෙකක් ලැබෙනවා. ඒතර මෙයාගේ මවුල එකක් ගත්තා නම් මෙයා දෙකයි. ඒ වගේම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකකින් OH ඍණ මවුල දෙකක් ලැබෙනවා.
එහෙනම් මෙතන එකට එක නෙමෙයි දෙකට දෙක ප්‍රතික්‍රියා වෙලා ජලය දෙකක් හැදෙන හින්දා 57ව දෙකක් පිට වෙන්න ඕන. එතන 57ව දෙකටත් වඩා වැඩි තාපයක් පිට වෙනවා. හේතුව බේරියම් සල්ෆේට් කියන අවක්ෂේපයක්නේ. අවක්ෂේපයක් ඇති වෙනකොට අමතර අවක්ෂේපණ තාපය කියලා එකකුත් පිට වෙනවා. අනේ හින්දා ওই වගේ අවස්ථාවල 57 වැඩි කිරීම දෙකටත් වඩා වැඩි තාප ප්‍රමාණයක් පිටවීමක් සිද්ධ වෙනවා. අපි දැන් මෙහෙම අවස්ථාවක් බලමු. අපි අම්ලය විදිහට HCl ගන්නවා ප්‍රබල අම්ලයක මවුල එකක්. භස්මයේ විදිහට දුබල භස්මයක් ගන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මේක දුබල භස්මයක්. එතකොට හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් ධන ඇමෝනියම් ක්ලෝරයිඩ් ධන ජලය. දැන් මෙතෙන්දිත් 57ක් පිට වෙනවද? මෙන්න මෙතෙන්දි පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන HCl කියන්නේ ප්‍රබල අම්ලයක් හින්දා එයා ගැටලුවක් නැතුව ශක්තිය අවශෝෂණයක් නැතුව පූර්ණෝ විඝටනය වෙලා H ධනයි Cl ඍණයි එකට එක ලබා දුන්නට මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හොඳට තේරුම් ගන්න දුබල භස්මයක්. මෙයා ශක්තිය උරා ගන්න නැතුව විඝටනය වෙනවා නම් මෙන්න මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් විදිහට තමයි අපිට දක්වන්න වෙන්නේ. ඒතර ශක්තිය උරා ගන්න නැතුව විඝටනය වෙනවා නම් මෙයා ප්‍රතිවර්තී විදිහට ප්‍රත්‍යාවර්ත විදිහට විඝටනය වෙලා තමයි ඇමෝනියම් අයනයි හයිඩ්‍රොක්සයිඩ් අයනයි ලබා දෙන්නේ. ඒතර මෙයාගේ මවුල එකකින් මෙයා ඉතා කුඩා ප්‍රමාණයක් ලබා දෙන්නේ. හැබැයි මෙතන H ධන එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයා එකක් ඕන. ඒ හින්දාම ප්‍රතිවර්තව විඝටනය වෙලා හරියන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාව හරියට සිද්ධ වෙන්න නම් මෙයා පූර්ණෝ විඝටනය වෙන්න ඕන. මෙයා පූර්ණෝ විඝටනය වෙනවා ඒ හින්දා හැබැයි නිකන් නෙමෙයි ශක්තියක් උරාගෙන. ශක්තියක් උරාගෙන තමයි මෙයා පූර්ණෝ විඝටනය වෙලා OH ඍණ එකට එක දෙන්නේ. ඒ හින්දා මෙතන මෙයා දැන් කැඩෙන්න මේ විදිහට පූර්ණෝ විඝටනය වෙන්න ධන 5ක් ගත්තා නම් මෙතන ජලයේ මවුල එකක් හැදෙනකොට 57ක් පිට වෙන්න ඕන වුණාට 57ක් පිට වෙන්නේ නැහැ 52යි පිට වෙන්නේ. ඇයි මෙයා විඝටනය වෙන්න මෙයා දුබල භස්මයක් හින්දා මෙයා විඝටනය වෙන්න මොකද වෙලා තියෙන්නේ ශක්තිය උරාගෙන තියෙනවා. දැන් ඕකම තමයි අපි භස්මයේ විදිහට ප්‍රබල භස්මයක් පාවිච්චි කරලා අම්ලයේ විදිහට දුබල අම්ලයක් පාවිච්චි කරොත් අපි භස්මයේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භස්මයක් පාවිච්චි කරනවා. අම්ලයේ විදිහට අපි ඇසිටික් අම්ලය වගේ දුබල අම්ලයක් පාවිච්චි කරනවා. දැන් අර කතාව වගේම තමයි මෙතන වෙන්නේ. CH3COONA කියන ලවණයයි ජලයයි ලැබෙනවා. මෙතන ජලය ලැබුණට මවුල එකක් 57ක් පිට වෙන්නේ නැහැ. හේතුව මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයක්. එයා ගැටලුවක් නැහැ උතෙන්ට. බලපෑමක් ඇති කරන්නේ නැහැ. එයා පූර්ණෝ විඝටනය වෙනවා Na ධනයි OH ඍණයි බවට. මවුල එකක් ගත්තොත් එතනින් OH ඍණ මවුල එකක් එනවා. මේ ඇසිටික් අම්ලය කියන්නේ නැත්නම් එතනොයික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. ඒකට දුබල අම්ලය ශක්තිය උරා ගන්න නැත්නම් විඝටනය වෙන්නේ ওই විදිහට. දැන් මෙතන භස්මයෙන් එන OH ඍණ මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් H ධන මවුල එකක් ඕනේ. H ධන මවුල එකක් ඕන හින්දා එයා පූර්ණෝ විඝටනය වෙනවා. පූර්ණෝ විඝටනය වෙන්නේ නිකන් නෙමෙයි ශක්තිය උරාගෙන. මොකද ප්‍රබල අම්ල ප්‍රබල භස්ම ශක්තිය උරා ගන්න නැතුව පූර්ණෝ විඝටනය වුණාට දුබල අම්ල දුබල භස්ම වලට විඝටනය වෙන්න ශක්තිය උරා ගන්න ඕන පූර්ණෝ විඝටනය වෙනවා. අන්න එහෙනම් මේ දුබල අම්ලය පූර්ණෝ විඝටනය වෙන්නේ ශක්තිය උරාගෙන. ඒතර මෙයාගේ එකකින් මෙයාගේ එකක් ලැබෙනවා ශක්තිය උරාගෙන මෙයා ඔය ක්‍රියාවලිය සිද්ධ කරන හින්දා ජලයේ මවුල එකක් හැදුනට බලාපොරොත්තු වෙන කිලෝජූල් 57ක් පිට වෙන්න බෑ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි පිට වෙන්නේ. ඒ ප්‍රමාණය තමයි මෙයා උරාගෙන තියෙන්නේ මෙයාගේ විඝටනය සඳහා. අන්න එතකොට ඔන්න ඔය වගේ මේක අභ්‍යන්තරයේ තියෙනවා යම් ක්‍රියාවලි. ඔන්න ඔය ක්‍රියාවලි සම්බන්ධව තමයි මම දැනුවත් කරේ. මේ පාඩමේදී ඊතරම් මොක අපි දැනුවත් උනේ නැතත් ඉදිරියේ අපි ෆිසිකල් කෙමිස්ට්‍රි කරනකොට තවදුරටත් මේවා සම්බන්ධව සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. හරි. අපි ඊළඟට බලමු මේකේ තවත් අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා ඊට වැදගත්. ඒ අර්ථ දැක්වීම් ටික සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන මේකේ විභාගයට එන මට්ටමේ ගැටලුවක් හදන්න බලමු ඊළඟ වීඩියෝ එකේ.